රුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසානයි. ඒ නිසා තමයි භවය කියලා කියත්. භවපච්චයා ජාති. පටිච්ච සම්පාදය වහලා ඇතිනේ. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස්වීම. කාම බව, රූප බව, අරූප බව කියල බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදය මේ භවය කොටස් 3කට බෙදුවා. කාම භවය කියලා කියන කාමලෝක විපාක පිණිස කර්ම හැදෙන අපි කරන පින්පව් අනුව කාමලෝක විපාක පිණිස කර්ම හැදෙන. රූප භවය කියලා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙන. තව තමන් හිත වඩන භාවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත ඒ බ්‍රහ්මතලවල උපත පිණිස කර්මය හැදෙනවා. රූප භවය සකස් වෙනවා. අරූප භවය කියලා කියන්නේ කෙනෙක් අරූපී දිහාන වඩනවා. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥානා සංඥායතන අරූප දිහාන වඩන. එතකොට යාට අරූප භවය සකස්වෙන. යා මැරුණට පස්සේ තමයි උපදින්න. හැබැයි යා ධ්‍යාන වඩනකොටම ඊළඟ භවයාට හැදිලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහට කාම භව, රූප භව, අරූප භව හැටියට භවය කියලා කියන්න විපාක පිණිස කර්ම සකස්වීම. අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කර්මය හැදිලා තියෙන. අපි ඉදිරියටත් කරන කියන දේවල් වලට අනුව ඒ කර්මය වෙනස් වෙවි සකස් වෙනවා. යම් මොහොතක මැරුණා නම් ඒ මැරෙනකොට අර බලවත් වෙච්ච කර්මය මත ඇදිලා. එතකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැන් ඔය සකස් වෙලා තියෙන කර්ම මරණාසන්න මොහොතේ බලවත් වෙනවා. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත් වෙනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුවන්. අකුසල් මැඩලන කුසල් කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතු වෙන්නත් පුළුවන්, පිනක් මතු වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ බලවත් වෙන දේට අනුව අර රැස් වෙච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලාවේ. ඒකයි භයානකම. හොඳට සුගතිය යන්න පින් කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ අවසාන මොහොතේ ද්වේෂයක්, වෛරයක් ඇති වුණ අර ළඟ හිටපු පවන්සලන කෙනත් එක්ක. ආසන්න කර්මයක් හැටියට අකුසලයේ බලවත් වුණා ඒ වෙලාවට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වුණ අන්තිම මොහොතේ. අන්න ඒකයි පෘථග්ජන ජීවිතේ භයානක. මරණ මංචකේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුර නෑ. ඒ කෙනා ඒකාන්තයෙන් සුගතිය උපදින කෙනෙක්. එයාව සතර අපායෙන් සදහටම මිදිච්ච කෙනෙක්. එතකොට මරණාසන්න කෙනෙක් දිව්‍ය ලෝකේ උපදින විදිහට පින් කරලා නම්, හොඳට පින්කම් කරලා නම් අන්තිම කාලයාට ගති නිමිති හැටියට දිව්‍ය විමාන පේන්න පුළුවන්. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිව්‍ය විමාන තියෙනවන තමන් කරපු ප්‍රබල පින්කම් වලට අනුව ඒවා නිමිති වශයෙන් පේනවා. ඒවා සම්පූර්ණයම විස්තර පේනවා නෙමෙයි, මේ චිත්‍රපටියක් පේනවා නෙමෙයි. තැන් තැන් වලින් එයාට පේනවා. අර නිකන් හීන පේනවා වගේ ඒවා හිතට මැවිලා පේනවා. හැම වෙලාවෙම එයාට ඒක පේන්න පටන් ගන්න. නිතර පේනවා. ඒක නිකන් දවසක් කලාතුරකින් හීනයක් දැක්කා වගේ නෙමෙයි. එයාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙනවා. එයාට දිව්‍ය රථ පේනවා. දෙවියන් අහසේ දිව්‍ය රථ වලින් යනවා පේනවා. සමහරුන්ට පේනවා දෙවිවරු ඇවිල්ලා Tamanට අඬ ගහනවා. අපි ළඟට එන්න. අපි ළඟට එන්න. අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා අඬ ගහනවා පේනවා. දැන් ඔබ අහලා ඇති දුටුගැමුණු රජතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු දිව්‍ය රථ 6ක් අහසේ පෙනී ඉඳලා ඒ දිව්‍ය ලෝකවලට දෙවියන් අඬ ගැහුවා කියනවා. රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. අපිත් එක්ක එන්න. අපේ දිව්‍ය ලෝකෙට යන් කියලා දෙවියන් අඬ ගැහුවා කියන. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගති නිමිති පහළ වෙනවා. දුටුගැමුණු රජතුමා ගැන තියෙන රජතුමා පිරිත් අහා හිටියේ. දැන් අන්තිම වෙලාවේ දුටුගැමුණු රජතුමා උස්සගෙන ආවේ රුවන්වැලි මහා සෑය ළඟටනේ. ඔබ දන්න ওই කතාව.
රුවන්වැලි සෑය ළඟට උත්සගෙන එනකොට මේ රජ්ජුරු ඇවිදගෙන දුවගෙනාව නෙමේ. ඇඳ පිටින් එක තැන් වෙලා හිටි අන්තිම මරණාසන්න වෙලා ඇඳ පිටිම්ම අමාත්‍යවරු පිරිස උත්සගෙන වනේ මා උත්සගෙන පලයල්ලාකිය මහා සෑය ළඟට. ඒ වෙන්නකොට මහා සෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවනත් අවසං වෙච්ච විදිහට මවල හදල තිබේ අන්තිමටික. කොත් කැරැල්ල ලී දනු තියලා සුදුරෙදිවලින් ඔතල ඒ වෙනකොට සද්ධහතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාරය අවසං වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිතහදන්න ඕන් නිසා මහා සෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිමටික හැදුව. චෛත්‍ය ළඟට උත්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑයපේන පුතුම සතුට සාධු කාරදිදී බුදුගුණ කිය වන්දනා කර. අනේ මා උත්සගෙන පලයල්ලා කිය මහා සෑය වටේ මා වන්දනා කරෝ පල්ල කිය. ඇඳ පිටින් චෛත්‍ය වටේම උත්සගෙන ගියා. මළුව කෙලවරකින් තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදල පූජා කරපු ප්‍රාසාදය උපෝසතාකාරි පෝයගේ ඒ පැත්තට හැදිල සාධු කාරදීල වන්දනා කර තව ඈතින් පේනවා මිරිස වැටි චෛත්‍යය. සාධු කාරදීල වන්දනා කර. රුවන් වැලි මහා සෑදිහා බලාගෙන තමන් කරපු පින්කන් සිහි කරනකොට අමාත්‍යවරේ පින් පොත ගෙනහල්ලා. රජතුමා කරපු පින්කං එකින් එක රජ්ජුරුවට සිහි කරලා මරණාසන්න වෙලාවෙ පින බලවත් කරා. ඒ වෙලාවෙ රහතන් වහන්සේලා පවා වැඩම කළ රජ්ජුරුවන්ට පිරිත් කියන. පිරිත් අහගෙන වැදගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා. දැන් අනිත් අයට පේනෑ ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක්ක. රජතුමාට පේන අහසේ දෙවිවරු දිවිය රථවලින් පිරිලා අඩගහන වනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකට අපිත් එක්කයා නෑනේ අපි ළඟට එන්න කියනවා. දැන් වැඳගෙන බණහන රජ්ජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චුට්ටක් කොහොම ඉන්න මට පිරිට්ටි කහගන්න දීලා. මං මේ පිරිත් අහනවා මට කරදර කරන්න එපා. දැම් මේ අතින් සංඥා කරේ හාමුදුරුවන්ට මේ පිරිත් එපා කිය අතින් කිව නෙමේ. අර දෙවියන්ට කිව පිරිත් අහන්න මට දෙන්න චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා හනේ රජ්ජුරුව මේ වැඳගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලද මේ කියන්නේ. ඔච්චර පින්කංකරපු රජ්ජුරුවෝ මේ මරණාසන්න වෙලාවේ කල්පනාවත් අඩුනාද කියලා හිතුව. මේක දැක්ක මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා හිත දකින නුවනක් තිබ්බ තේර පුත්තාබෙ මහරහතන් වහන්සේ. මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා රජතුමාට මල්මාලා හය අතේ තියලා මේ අහසට විසි කරවන්න කිය. අර මල්මාලා හය අහසට විසි කරනවා සමගම අහසට පැනනැකලා දිවිය රත හයේම වෙන වෙනම දැවටුනා. දැම් මිනිස්සුන්ට අහස දිහා බලනකුට දෙවියම් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දිවිය රත පේනෙත් නෑ. හැබැයි අහසේ මල්මාලා හය එල්ලිලා තියෙනවා පේන. අන්න මිනිස්සු දැනගත්තා අනේ අපි දැක්ක නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරිලා අපේ රජතුමා එක් කියන්න දෙවිවරු ඇවිල්ලා. රජතුමාට පේනවා. ඔය වෙලාවෙ තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතුම අහන්නේ සාමීනී මේ දෙවිවරු දිවිය රත හයකින් මට අඩගහනු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩඉන්න මොන දිවිය ලෝකෙද කෙලැව. රජතුමනී තුසිත දෙව්ලෝකී. එහෙම නම් මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියලා හේම වැදගත්තා. නින්දෙන් පිබිදිය වගේ තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ පහළ වනාකි හොම තම අප ඉතිහාසතිය. තැන් ඔබට හිතන ඔය ඉතිහාස කතාවන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සැවැත් නුවර දම්මික කියලා සිටුවරේ කොය වගේම සිදුවීමක් තිය. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලාවේ. දිවිය රත අහස පෙනීද ළඟ ගැහුව කෙන සිටතුම අපි ළඟටය අපි ළඟට අපේ දිවිය ලෝකෙට. ඒමනං අපිට පේනවා පින්කරපු කෙනාට අවසාන කාලෙ. ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ඔය නිමිති සටහන් පහළ වෙනවා. ඒවට කෙන ගති නිමිති කියලා. ඊළඟට පිංහතුනි ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට අපි ගමු පවකංකරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලන ඔබහල ඇති දනංජානි කියලා සූත්‍රයක් තියෙන.
මේ ධනංජානි කියන බමුණා පව්කං කරලා අකුසල් කළ බොහෝ පව්කරගත්ත පවකාරය. අන්තිම වෙලා ගිනි දැල් පෙවුණ කියන. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා. කිටි ගාල හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරන වගේ දැනෙන. උල් පිහිවලින් හිස්මුදුන පලනවා වගේ තේරෙන. මස් කපන පිහිගෙනල්ල තමන්ව අල්ලගෙන බඩවැල් තීරු කපනවා වගේ වේදනා උපදිනවා. 4 දෙනෙක් උත්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනවා වගේ තේරෙන. දැන් මේ පහළ වෙන්න ගති නිමිති ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන. ඔය වගේ දේශනාවලති ඔබ අහල ඇති ඕන තරම් ඔය වගේ සිදුවයි. වර්තමානය පවා සමහරය මරණාසන්න අය කියනවා. අන්න අතන ඉන්නවා මාව එක්කං යනවා මට ලෝදිය පෝනෝ මට අනිනවා ආයුධවලින් මාව කපනෝ ඔය වගේ සමහරයි ඉන්නවා. සමහරයි සතියත් දෙකක් කෑ ගහනවා මාව පුච්චනෝ මාව ගිනිගන්නෝ ගේ ගිනිගන්නෝ කියල කෑගානවා. අපිට ඕන තරං ඔය වගේ අත්දැකෙන් තියෙනවා. සමහර මරණාසන්නය උත්සගෙනනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි දරුව ඇවිල්ලා ඒ තාත්ත මැරිලා. ඒ තාත්ත වෙනුවෙන් රෝධපුට දෙකක් පරිත්‍යාක් කළ දරුව කිවනේ හාදුරනේ තිමන් තාත්තට පින් දුන්න. ඒ රෝධපුට දෙක පරිත්‍යාක් කරලා ඉතින් ඒ තාත්තගේ නමලියල මට කොලයක් දුන්න හාමුදුරනේ කාටහරි අසරණ කෙනෙකුට පූජ කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින්දුන්නට පස්සේ දරු 3-4 දෙනෙක් හිටියා. ඒක ළමෙක් ඉතින් කිව්වානේ හාමුදුරනේ තාත්තනං ඉතින් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. ඊට පස්සේ මං ඇහුව ඇයි කියලා. හාමුදුරනේ ඇත්තම කතාව අපේ තාත්තා හරියට පව් කරපු කෙනෙක් කිය. අපි දන්න කාලිකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි කිය. තාත්තා අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑග ගහහිටිය කියව දොරාරින්න දෙන්නෑ කිව. දොර ඇරපු හම කෑ ගහනවලු ගින්දරේනෝ මාව පිච්චෙනෝ ඒ දොරවහ පල්ලා කියල කෑගහනෝ කිය. ජනේලයක් අරින්නකට කෑ ගහනොකව ගේ ගිනි ගන්නෝ ගින්දරේනෝ එලියෙන් ගින්දරේනෝ කියලා. රෑ තිස්සේ කෑ ගහනෝ කිවා. මගේ අතපය කපනුවෝ මාව ඉරනුවෝ කියතකින් මාව කපනුවෝ උල්ලොලින් අනිනුවෝ කියකි කෑ ගහනවා. ඇඳ වටේට යම පල්ලො පිරිලයින්නවා කියලා කෑගකහ හෝතියතිය කියනවා කිය. හිටි ගමන් මහරෑ කෑගහනවලු මගේ බඩ පිච්චෙනෝ දිව පිච්චෙනෝ මට ලෝදිය පෝනෝ කියලා කෑගහනොක. ඔහොම කෑගහල සතියත් දෙක කෑගහ ඉදල තමයික තාත්ත මැරුණ. එදකොට බලන්න කෙනෙක්ගේ ජීවිතයේ තමන් රැස්කරගත්ත දේවල් මරණාසන්න කාලින් නිමිති පහළවෙන්. ඒවට ධර්මය කියන්නේ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නං ඊළඟ උපත පිණිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට කෙනක් ගති නිමිති පහළ වෙනවා කිය. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම් අප හිතමු යා තිරිසං අපාය යන විදිහට කර්ම රැස් කරගත්ත කෙනෙ. එයාගේ උපද තියෙන්නේ මැරිලා තිරිසන් ලෝකෙ උපදින්න නම්. එයාට මරණාසන්න කාලී බිය තැති ගැනීම් බහුලෝ දැනෙන. බියයි තැති ගැනීමයි. පිංහතුනි ධර්මී තියෙනවා තිරිසන් ලෝකයේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කියන. ඔබ මේක ඔබට ඕක මේක හොඳට තේරුම් ගන්න පුළ ඔබ බලන්න සත්ව ලෝක සභාව තිරිසන් ලෝක ගැන අපිට නිරේ ප්‍රේත ලෝක පෙවුන් නැතිවුණාට තිරිසන් සතුන් ඇහැට පේන්න ඉන්න සත්තු කොට සක්කින්න ඕන. මේ හැම සතෙක්ගෙම ජීවිතේ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරා. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරා. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරා. එක එක සත්වයන් ගොදුරු කර ගනිමින් ජීවත්වෙන අපායක් තිරිසං අපාය. කුසගින්න වෙනුවෙන් ඒ සත්වයන් මරාගෙන ගොදුරු කර ගනිමින් ජීවත්වෙන. හැම වෙලාම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්න තැති ගැනීම. මරණ බය කියනික ඔවුට දැනෙන. තැතිගන්න බයයි. ඒක හැම සතෙක් තුළම තියෙන. දැ බලන්න පොඩ්ඩි සද්ධයක් කාවත් එක පාට තැතිගන්නවා සත්තු. ඇකිලෙනවා
නිදාගෙනන්න සතයික ඇකිල එක පාට පැනල දුවන. ගුහාාවකනම් සැනින් ගුහාාවකට රිංග ගන්න ඇතුළට රිංග ගන්න. පීනන මාළු ගැන හිතන් පොඩි ගලක් දාලා බලන වතුර ටිකට සැනින් වේගෙන් එහාට මෙහට කියලා කොහරි හැන්ගෙන්න්න තැනක් හොයෙන. පුංචි සද්දෙටත් පොඩි දේටත් ගහක අත්තක් කැඩුනත් පියාමන සතා සැනින් බයවෙලා ඉහලට පියාමන. දුවන සතා දුවනො හැන්ගෙන සතා හැන්ගෙන. පීනන සතා සැනින් පීනල අස්සක හැන්ගෙන්න්න තැනක් හොයාගන්න. හැම වෙලාවෙම මේ තිරිසං සතුම් මරණ බය තැති ගැනීම ජීවිතය ලොකු තැති ගැනීමක් එක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත්තේ. ඒක තමයි ඒ අපායේ ස්වභාවය. මරණාසන්න වෙනකොට ජීවිතයේ තිරිසං අපායට යන විදිහට කර්ම කරපු කෙනෙක් නම් බුදු හාමුදුරු පෙන්වා ජීවත් වෙලා ඉන්න කාලෙ කයින් දුෂ්චරිතය දෙනවා. කායික දුෂ්චරිතය කියන්නේ ප්‍රාණඝාත කරනවා හොරකං කරනවා වැරදි කාම සේවනය දෙනවා. ඊළඟට වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන. හිතෙන් ඉරිසියා කරනවා වෛර කරන අනුන් නැසේවාකික අනුන්ට සාප කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්සල පිහිටලයි නොමේ වටිකන දසාකුසා. තුනුරුවන්ට ගරහනවාන් තියෙන පවකං කර ගොඩාක් මේ ප්‍රාණගාතාදී අකුසල් කරපු අය. තිරිසන් සතුන් අතර උපදින්න ගොඩාක් හේතුවෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කිරින්. සත්ව ගාතනය තැම් බලන්න ධර්මය ඔය ජාතකපතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑව කියනවා එළුවෙක් වෙලාම ඉපදිලා. කර්ම විපාක ගෙව් ඒ විදිහට. ඒ වගේ ඔය හරක් මරණය කුකුල්ලු මරණය සතුන්ට වදදීල මරණයි ගොඩාක් ඒ සත්වයන් අතර උපදිනවා. ඔබ අහල ඇති බුදුහාන්දුරන්ගේ කාලේ රජගහනුවර චුන්ද සූකරික ගැන. ඌරෝ ඇතිකරේ ඌරන්ට ආදරයට නෙමෙයි මරන්න දවස ගානි ඌරු මරණ. මස් පිණිස සතුන් ඇති කරලා ඌරු මරමරා ජීවත් වනා තමම් මරණාසන්න වෙනකොට ගති නිමිති පහළ වන ඌරෙක් විදිහටම කෑගහල පණගිය. ඒ නිසා මේක තමයි ස්වභාවේ තමන්ට ඒ විදිහටමා ඉපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගන. ආත්ම 100 සමහරව ආත්ම 500,000 විපාක දීල තමයි කර්ම විපාක ඉවරවේ. මේ සසර අපි ඇස් දෙකෙන් දකිනවට වඩා දහම් මැසින් බලන් ලෝකෙ දිහා. සසර කොච්චර භයානකද කියලා ඔබට තේරෙයි. එතකොට කෙනෙක් එවැනි තිරිසල් ලෝකෙ උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණාසන්න කාලේ බය තැති ගැනීන් දැනෙන. ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙඩ්ඩු මතක්වෙන්න පුළුව. සමහරය අපි දැකලා තියෙනවා අපි සමහරය වෙවුලන හැම වෙලේ මෙහෙම වෙවුල ඉන්නේ. වටපිට බලනුව නිගං සතෙක් වගේ. භයයි කියලා බලන. ඇකිලෙනවා. උන්ඩි වෙනවා. සමහරයි ඉන්න කාම්බරින් ගෙයි කාම්බරින් එලියට එන්නේ. එක්ක ඇදසේ හැන්ගෙනවා දොරමුල්ලෙ හැන්ගෙනවා උන්ඩි වෙනවා. සමහරුන්ට පේනවා එක සරපය හරක් කනින් එනවා කියනවා නයි එනවා කියනවාගේට බල්ලෙක් පස්සිං එනවා කියනවා එක සත්තු පේන පටන්ගන්න. සමහරයි අපි දන්න අපි සමහරුන්ට කතා කරනකොට ලෙඩ්ඩු බලන්න ගිහිලව පිරිත් නූලක් හරි ගැට ගහන්න දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා. කතා කරන්න ඇකිලෙනවා. එක ඔලුවේ නම් රෙද්දක් මොනොහරි පොරෝගෙනන්නේ. කතා කරනට ඇකිලෙන ඔවුන්ඩි වෙනවා. යන්තන් හිමීට ඇහැක් දාලා බලනවා සැනින් උන්ඩි වෙනවා. එතකොට මේ මැරිලනේ මනුස්සයෝ. අන්තිම කාලෙ මේ වගේ බයෙන් තැති ගැනීමෙන් උන්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බලබලා ඉඳල ඔහෙ මැරෙනවා. ඊළඟ උපත ගැන අවසාන කාලෙ නිමිති පහල ඒ ලක්ෂණ පෙන්නුම් කරන. ඒ අනිත් අයට කියාගන්න බැරිවේ මට මේ පේනවා මේ පේනවා කියල නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුව. ඒවට කෙන ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා. ඊළඟට පිංහතුනී ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේතලෝක උපදින විදිහට අකුසල් කරලන. ගොඩාක් මේ ඉරිසියාවල් වෛර කුහකකං පංච දුෂ්චරිතයේදී ඊළඟට දේපොල ඉඩ කඩංවලට තියෙන අසීමිත තන්හාාව ලෝභකම ආසාාව ඒවෑම පෙරේතයෝ අමනුස්්‍ය වෙලා උපදින්න හේතුවෙන.
ගොඩාක් අය තමන්ගේ ඉඩ කඩන්ගොට නඩු කියාගෙන වෛර බැඳගෙන සාප කරගෙන දේවාලගානය අනුන්ට ඌනියන් කර කර ඕවාම තමයි ගොඩක් ජීවිතවල ඔබ බලන්න ඔය ගංගොල ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවිම අනුන් එක්ක වෛරයෙන් දවේශයෙන් ඊරිසියා කර වෛර කර අනුන්ට සාප කර තව කෙනෙක් හරියනකොට කෙනෙක් දියුණු වෙනකොට ඇස්වල කටුවනිනවාගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවැ ප්‍රතිඵල ප්‍රේත ලෝකයට කර්ම හැදෙන සමහරලාවට ඒ ඉඩ කඩංගොලම අමනුස්්‍යය වෙලා ඒවට ආසාය උපදී ඒ ගෙවල් දොරවල් වලම මලයක්ෂයෝ ප්‍රේතියෝ වෙලා උපදින එදකොට මේ වගේ නොයෙක් ප්‍රේතාත්ම ගැන සඳහන්ගෙන අපි දේශනාවල කතා කරලා තින ප්‍රේත කොට්ටාස ගැන එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසෙන් දුෂ්චරිතයේදිලා නිතර පවකං කරලා ඉරිසියා වෛරයේ ක්‍රෝධය තුළ ජීවත්වෙලා තන්හාාවෙන් ලෝභකමින් ජීවත්වෙලා මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන ප්‍රේතාපායටන එයාට ගතිනිමිති හැටියට ඒ නිමිති පහළ වෙන සමහරුන්ට අමනුස්්‍යයෝ පේන්න පටන්ගන්න අර මැරිච්ච ප්‍රේතලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනීන්නවා සමහර ගොඩක් අයිට ලක්ෂණ තියෙනවා ගොඩක් අයිකෙන අපේ මැරිච්ච තාත්ත පේනවා මැරිච්ච බාප්පයිනවා මැරිච්ච අම්මයිනවා මේ ඇඳළඟ ඉඳගෙන ඉන්නවා කියනවා අර ඇදේ කෙරවලින් ඉන්නවා කියනවා අඩගහනවා කියනවා සොහනට එක් අය සමහරුන්ට කියෙන රෑතිස්ස කෑම කවනවල දන්නේනේ අනිත් අයට පේන්නේ අමනුස්්‍ය ඇවිල්ල අමනුස්්‍යය කණබොන කෑම කවනවලු සොහනට එක්කං යන් කියල අඩගහනවල් කකුලෙන් අදිනවා කියන බෙල්ලමිරි කන්න නවා කියන අනිත් අයි සමාට කියන ඔය බයට වෙන්න ඇති ඔය විකාර කියවනවා ඉතිපිසෝ ගාතාව කළ නිදාගන්න කියකි සමහරු දන්න ඇතිකමට නොයෙක් දේවල් කියන එයාම කරපු කර්ම මරණාසන්න වෙලාවේ ගති නිමිති හැටියට පහළ වෙලා බලවත්වෙන ආකාර ඒ නිසා පිංහතුනේ මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළවේ ඒවට ධර්මී කියන්නේ ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේනවා මනුස්සලෝක උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාතුරකි ඒ නිසා පිංහතුනේ අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලියෝ පේන කාරණය තමයි අපි යමක් වැපිරුවාද මතකතියාගන්නේ නිමිති පහළ වෙන්නේ ඔක්කෝම අනුන් වපුරපු දේවල් නෙමෙයි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලක් යමක් වපුරනවද වපුරණ දේමයි අපි නෙලාගත්